පින්නතුනි අද ධර්මදේශනාවේදී පැහැදිලි කරන්න අදහස් කළේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සකල ලෝක සත්වයන්ට දහම් දේශනා කරනකොට ඒ ලෝක සත්වයන්ගේ සිත් දැනගැනීමේ හැකියාව භාග්‍යතුන් වහන්සේට කොහොම තිබුණද කියන කාරණාව පැහැදිලි කරන්නයි මේ ධර්ම කාරණාව දේශනා කරන්න කල්පනා කළේ. සියලු සත්වයන්ගේ අරමුණු දැනගන්නවා කියන ක්‍රමය කොයි වගේද කියන කරුණ. පින්නතුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තියෙනවා කාලකාරාම කියලා සූත්‍රයක්. ඒ වගේම අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේම තියෙනවා ලෝක කියලා සූත්‍රයක්. කාලකාරාම සූත්‍රය සහ ලෝක සූත්‍රය. මේ සූත්‍රවල තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ සියලු සත්වයන්ගේ සියලු සිත් දැනගන්නා ආකාරය පැහැදිලි කරලා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මහණෙනි සියලු දෙවි මිනිසුන් සහිත ලෝකේ දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි. ඇහෙන් දැකපුවා මේ ලෝකෙ මේ සියලුම සත්වයෝ ඇහෙන් දැකපුවා, කනෙන් අහපුවා, නහයෙන් ගත්ත අරමුණු, දිවෙන් කයෙන් දැනගත්ත අරමුණු, හිතෙන් හිතපු දේවල් හොයලා හරි නොසොයා හරි ගියපු තැන් හොයපු දේවල් මනසින් හැසිරුණු විදිහ මේ සියල්ලම අපේ බුදුරජාණන් වහන්සේ දන්නවා. පින්නතුනි එහෙම සඳහන් කරාම අපි බුදුරජාණන් වහන්සේ ළඟට ගියොත් ඒ වෙලාවේ අපිට හිතෙන දේවල් භාග්‍යතුන් වහන්සේ ළඟට එන්න කලින් හිතුන දේවල් ඊට දවස් ගානකට කලින් අපි හිතපුවා, ඊට අවුරුදු ගණනකට කලින් අපි හිතපුවා, ඒ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දන්නවා. පින්නතුනි ඒ විතරක් නෙමෙයි අතීතයේ හිතපුවත් දන්නවා, වර්තමානයේ අපිට හිතෙන දේවලුත් දන්නවා. මේ පංච ඉන්ද්‍රයන්ගෙන් අරමුණු කරගත්ත දේවල් හැසිරුණු විදිහ හැම එකක්ම දන්නවා. අනාගතේ දකින දේවල්, හිතන දේවල්, කරන දේවල් ඒ හැම එකක්මත් බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ ලෝකේ අපි කාට ආවරණය වුණත්, කාට ආවරණය වෙලා මොනව කළත් භාග්‍යතුන් වහන්සේට විවෘතයි. භාග්‍යතුන් වහන්සේ ළඟ අපි හැම කෙනෙක්ම නිරාවරණයි. ඒක තමයි සත්වයන් පිළිබඳව මේ තරම් පැහැදිලිව, ඒ තරම් පිරිසිදුව මේ සත්වයා සම්බන්ධයෙන් සියලු කරුණු භාග්‍යතුන් වහන්සේට දේශනා කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක නිසාම තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වුණ අය පවට බොහෝම බය වුණා. වැරදි කරන්න බොහෝම බය වුණා. මොකද භාග්‍යතුන් වහන්සේට හොරෙන් කිසි දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. කොයි වරද කරලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියත් ඒක නොදන්වන්න නොදැනගන්න කොච්චර උත්සාහ කළත් ඒක භාග්‍යතුන් වහන්සේ දැනගෙන ඉවරයි. පින්නතුනි වර්තමාන ජීවත් වෙන අපිට
එහෙමනම් බයක් එහෙමනම් ප්‍රශ්නයක් නෑ කියලා අපට හිතෙන්න පුළුවන්. නමුත් අපි ගැන සියලුම තොරතුරු බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒකට උදාහරණත් ඕන තරම් ධර්මයේ තුල තියෙනවා. ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරන වෙලාවේ එහෙම ද්‍රෝණ 8ක් කෝටි ගණන් ධාතුන් වහන්සේලා මේ කෝටි ලක්ෂයක් සක්වලේ මේ පුද්ගලයා ළඟ මේ පුද්ගලයාට අනුකම්පාව නිසා මෙච්චර කාලයක් වැඩ ඉන්න ඕනේ කියන කාරණාව. අපේ භාග්‍යතුන් වහන්සේම අදිෂ්ඨාන කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයට අනුව තමයි යම් පුද්ගලයෙක් ළඟ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් වැඩ ඉන්නේ සර්වඥ ධාතුන් වහන්සේ. එම්න අපි ගැන දැකලායි තියෙන්නේ. අපි ළඟ එහෙම වස්තුවක් පවතිනවනම් වැඩ ඉන්නවනම් භාග්‍යතුන් වහන්සේ අපි දැක්කා. අපි ළඟ මේ අති උතුම් වස්තුව වැඩ සිටිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා තියෙනවා කියලා අපිට දැනගන්න පුළුවන්. පින්නතුනි ලෝක සූත්‍ර අට කතාවේ මෙහෙම සඳහනක් තියෙනවා. අයං සත්තෝ ඉමස්මින් කනේ මේ සත්වයා මේ ෂණයෙහි ඉමං නාම රූපාරාමණං දිස්වා මෙන්න මේ රූප අරමුණු දැකලා සුමනෝවා දුම්මනෝවා සතුටු හෝ දුක් හෝ මජ්ජත්තෝ වාජාතු මධ්‍යස්ත වූ හෝ සිතක් ඇති කරගත්තා. පින්නතුනි අනන්ත සක්වල දෙවියන් සහිත සියලුම සත්වයන් ඇහෙන් දකින වර්ණ සහිත සියලුම අරමුණු භාග්‍යතුන් වහන්සේ ක්ෂණයක් පාසා දැනගන්නවා. සත්වයින් පිළිබඳව අරමුණු කරාම අනන්ත සක්වල දෙවියන් සහිත සියලුම සත්වයන් කියලා කියහම පින්නතුනි මිනිස්සුත් අයිති, නිරිසත්තුත් අයිති, තිරිසන් සත්තුත් අයිති. මේ හැම සත්වයක්ම ඇහෙන් දැකලා අරමුණු කරපුවා. හිතින් හිතලා අරමුණු කරපුවා. ඔවුන් හිතන ක්ෂණයක් පාසා ඒ සියලු සත්වයන්ගේ සියලු අරමුණු දැනගන්නවා කියලා කියන්නේ. පින්නතුනි මොන තරම් සංකීර්ණද? අපිට කවදාවත්ම මේ කාරණාව තේරුම් ගන්න පහසු නෑ. ඒ නිසා තමයි දේශනා කළේ අචින්තේය ආදී සූත්‍රවල මේ බුද්ධ ගුණය හිතන්න යන්න එපා කියලා. ඒ කියන්නේ අපිට බුදු ගුණ මෙනෙහි කරන්න එපා කියන එක නෙමෙයි සඳහන් කරන්නේ. හිතලා ඉවරයක් කරනවා කියලා කල්පනා කළොත් ඉවර කරන්න බෑ. එහෙම ගැඹුරට හිතුවොත් සමහර වෙලාවට හිත වෙහෙසෙනවා. උමතු තත්ත්වයක් පවා ඇති වෙන්න පුළුවන්. මොකද මේ බුද්ධ විෂය අපට තේරෙන්නේ නැති නිසා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ෂණේහි මේ අරමුණ මේ සත්වයාට ඇති වුණා ආදී වශයෙන් එක සත්වයකට එක මොහොතකට සිත් කෝටි ගණක් ඇති වෙනවා. පින්නතුනි ක්ෂණයක් පාසා දැනගත්තා කියලා කියන්නේ ඒ ඇති වුණ කෝටි ගණක් සිත්. මේ ඇති වුණේ රාගසිතක්, මේ ඇති වුණේ ද්වේෂසිතක්, මේ ඇති වුණේ මෝහසිතක්. මේ හැම කරුණක්ම භාග්‍යතුන් වහන්සේ දකිනවා. පින්නතුනි
අපේ ළඟ ඉන්න කෙනාගේ පෙනීම අපිට තේරෙන්නේ නැහැ. තියා මට ඇතිවෙන සිතුවිලි මට තේරෙන්නෙත් නැහැ. ඊළඟ මොහොතේ දකින දේත් එක්ක මට ඇතිවෙන්නේ රාගසිතක්ද, ද්වේෂසිතක්ද, මෝහසිතක්ද කියන කාරණාවත් මම තාම දන්නේ නැහැ. නමුත් ඊළඟ මොහොතේ මේ පුද්ගලයාට උපදින්නේ මෙන්න මෙහෙම රාගසිතක්. මේ පුද්ගලයාට උපදින්නේ මේ විදිහේ ද්වේෂසිතක්. ආවල් පුද්ගලයාට උපදින්නේ මේ විදිහේ මෝහසිතක්. කියන කාරණාව ඔවුන්ට සිත් උපදින්න කලින් භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා. පින්නතුනි, අපේ පෙනුමවත් අපිට තේරෙන්නේ නැතිකොට තරුණ කාලේ පෙනුමයි වයසක කාලේ පෙනුමයි ඇස්වල ඇහිමයි ඒ හැම විදිහක්ම බුදුරජාණන් වහන්සේ දන්නවා. අපේ අතීතය, අපේ වර්තමානය, අපේ අනාගතය මේ තුන් කාලයේහි කල්ප කෝටි ගණන් අනාගතයේ දවසක ඉදිරියේදී අපි කරන දේවල්. පින්නතුනි, පිරිනිවන් පාන තුරුම අපට ඇතිවෙන හොඳ නරක සිතුවිලි සියල්ලක්ම දකිනවා. පිරිනිවන් පාන තුරුම කියලා කියන්නේ. පින්නතුනි, ඒකෙන් පේන්නේ අනාගතේ කවදා හරි මේ සසර කෙරවල කරන්න නම් අපි පිරිනිවන් පාන දවසක් එන්න ඕනේ. ඒ කියන්නේ සංසාර ඉවර කරන්න නම් අපිට රහත් වෙන්නම වෙනවා. රහතන් වහන්සේ නමක් තමයි පිරිනිවන් පෑවා කියලා කියන්නේ. ඔය අතර පසේ බුදුරජාණන් වහන්සේලා ඉන්නත් පුළුවන්. ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ උදෙසා පාරමිතා පුරන උත්තමයෝ ඉන්නත් පුළුවන්. ඒ සෑම උතුමන් වහන්සේ නමකගෙම සසරින් මිදෙන තුරුම පහළ වෙන චිත්ත සමුදාය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒක පින්නතුනි අපට අචින්ත්‍ය කරුණක්. හිතන්න බැරි දෙයක්. සත්වයන් පිළිබඳව දැනගන්නා නුවණ. පින්නතුනි, යම් සත්වයෙක් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවහම වර්තමානයේ තියෙන ප්‍රශ්නයක් භාග්‍යතුන් වහන්සේට ඉදිරිපත් කරාම ඒ ප්‍රශ්නෙට මුල් වෙච්ච අතීත හේතුවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. මේ ජීවිතෙන් සසර නිමා වෙන්නේ නැත්තම් මේ අකුසලයේ නිසා, මේ කුසලයේ නිසා අනාගතයේ ඔහුට ඇතිවෙන සැපය, දුක, ඒ කාරණාවත් බුදුරජාණන් වහන්සේ දන්නවා. පින්නතුනි, ඒ ආශ්චර්යමත් වූ නුවණ කවදාවත් අපිට තේරෙන්නේ නැති දෙයක්. ඒකයි අචින්ත්‍යයි කියලා සඳහන් කළේ. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරපු හැටි, ධර්මස්කන්ධ අපට ලැබෙන විදිහ අදිෂ්ඨාන කරපු හැටි, මේ හැම එකක්ම පුදුම සහගතයි. ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළා වගේම ධර්මස්කන්ධත් අදිෂ්ඨාන කළා. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේගේ ප්‍රධානතම කාර්යය අපට ධර්මස්කන්ධ ලබා දීම. ලෞතුරා බුද්ධත්වයේ ලැබුවේ අපිට ධර්මයේ දේශනා කරන්න. ලෝක සත්වයා සසරින් මුදවන්න. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවත් අපේ සසර විමුක්ති මඟ හදලා තියලා තමයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා තියෙන්නේ. ධර්මස්කන්ධ අදිෂ්ඨාන කළා කියලා කියන්නේ ඒකයි. පින්නතුනි, ඒක මොන තරම්නම් ගැඹුරු කාරණාවක්ද? භාග්‍යතුන් වහන්සේ සරණ යාම සඳහා අත්‍යවශ්‍යම කාරණාවක් තමයි භාග්‍යතුන් වහන්සේ
අපි වෙනුවෙන් කරපු කාර්යයන්, අපි වෙනුවෙන් කරපු කැපකිරීම, අපි වෙනුවෙන් දරපු වෙහෙස මහන්සිය මනාව දැනගන්න එක. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වහම මේ වෙලාවේ අපට බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙනවද කියන කාරණාව හිතලා බැලුවොත් පින්නතුනේ ඇත්තටම මේ වෙලාවේ අපට බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙනව ඇද්ද? හිතලා බැලුවොත් අපිට නම් ඒ ගැන මොකවත්ම තේරෙන්නේ නැහැ. නමුත් පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ අපිව දැක්ක කියන කාරණාවත් අද බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒකයි අපි කලිනුත් මතක් කළේ. සමහර අය මේ ත්‍රිපිටකයේ තියෙන ධර්මය අදට කාලීන කරන්න හදනවා. පින්නතුනි මේ පිටකයේ තියෙන ධර්මයේ කවදාවත් කාලීන කරන්න බෑ කාටවත්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අතීත, වර්තමාන, අනාගත තුන් කාලයටමයි. එහෙමනම් මේ ධර්ම රත්නය අකාලිකයි. නමුත් කාලීන වෙන්නේ නැහැ කවදාවත්. ඒ කාරණාව නොදන්න නිසාම තමයි සමහර වෙලාවට ධර්ම දේශනාවක් පිළිබඳව දැනුවත් කරන්න බැනර් එකක්, පෝස්ටරයක් හදනකොට කාලීන ධර්ම දේශනාවක් කියලා අපි කියලියනවා. එහෙනම් මේ ධර්ම දේශනාව මේ කාලෙට විතරයි ගැලපෙන්නේ. අතීතයට ගැලපෙන්නෙත් නැහැ, අනාගතයට ගැලපෙන්නෙත් නැහැ. වෙනතනේ අපේ හැටි. භාග්‍යතුන් වහන්සේ ගැනවත් ධර්ම රත්නය ගැනවත් නොදන්න නිසා අපි හදපු මාතෘකාවක්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අකාලිකයි. ඒක කාලීන කරන්න මේ ලෝකේ කාටවත් පුළුවන් කමක් නැහැ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ කාලේ දකින්න නැතුව ඇති තුන්කල් දක්නා නුවණක් කිව්වට මේ කාලේ දැක්කේ නැතුව ඇති කියලා වෙන්නේ හිතලා තියෙන්නේ. සර්වඥ බවත් අමතක වෙලා තියෙන්නේ. සර්වඥයි කියලා කියන්නේ සියල්ලම දන්නවා කියන එක. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ සියල්ලමද? නෑ පින්නතුනි, අපි මුලින් සඳහන් කළා එක පුද්ගලයෙක් ගත්තොත් ඒ පුද්ගලයා පිරිනිවන් පානතුරු ඔහු සම්බන්ධයෙන් සියල්ලම භාග්‍යතුන් වහන්සේ දන්නවා කියලා. ඒක කවදාවත් අමතක කරන්න එපා. බුදුරජාණන් වහන්සේ සරණ යන්න භාග්‍යතුන් වහන්සේ ගැන දැනගන්න එක හරියට වටිනවා. භාග්‍යතුන් වහන්සේ සරණ යන ක්‍රම 4ක් ධර්මයේ තුලින් අපි කතා කරලා තියෙනවා. ආත්ම සන්නියාතන සරණාගමනය, තත් පරායන සරණාගමනය, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය, පනිපාත සරණාගමනය. මේ කාලේ ජීවත් වෙන අපිට යම් තරමකින් හරි පහසුයි කියලා හිතෙනවා නම් සරණ යන්න. මෙන්න මේ පනිපාත සරණාගමනේ තමයි අපිට තියෙන පහසුම මඟ කියලා හිතෙන්නේ. එහෙම හිතුණාට ඒක පහසු මඟක් නෙමෙයි. බුදුන් සරණ යනවා කියන එක මේ ලෝකේ කරන්න තියෙන කාර්යයන් අතර අමාරුම කාර්යය. එහෙනම් ගුණය දැක සරණ යනවා කියලා කියනකොට පින්නතේ මෙන්න මේ කාරණාත් දැනගන්න ඕනේ. එහෙම නැත්තම් යටත් පිරිසෙන් ශ්‍රද්ධාවවත් තියෙන්න ඕනේ මේ කාරණාවල් පිළිගන්න. දේශනාවක් අහලා අය ඔහොම කරන්න පුළුවන්ද කියලා හිතෙනවා නම්, එච්චර අරමුණු කරන්න පුළුවන්ද කියලා හිතෙනවා නම් එතන තියෙන ਸਰුවඥතා ඥානය ගැන සැකයක්. ਸਰුවඥතා ඥානය ගැන සැකයි කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ ගැන සැකයි කියන එක. වෙනතුනි තිසරණේ කියලා කියහම
බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කිසිම කරුණක් සම්බන්ධයෙන් සැක නැත්තම් ඔහුට බුදුන් සරණ යන්න පුළුවන්. දේශනා කරපු ධර්මකාරණාව කොයි පැත්තෙන් බැලුවත් බුද්ධ භාෂිතය පිළිබඳ ඔබට සැකයක් ඇති වෙන්නේ නැත්තම් ඔබට ධර්ම රත්නයේ සරණ යන්න පුළුවන්. මුළු ජීවිත කාලෙම බුද්ධ රත්නයටත් ධර්ම රත්නයටත් අනුව ජීවත් වෙන්න ප්‍රතිඥා දීලා මේ ශාසනයට ඇතුල් වුණ ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව ඔබට සැකයක් ඇති වෙන්නේ නැත්නම් ඔබට සංඝුන් සරණ යන්න පුළුවන්. එමනම් බුදුන් දහම් සංඝුන් සරණ යාම කියන කාරණාව සුළුපටු නෑ නේද කියලා හිතෙනවා. ඒකයි මම සඳහන් කළේ මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ බුදුන් සරණ යෑමයි කියලා. පින්නතුනි යමෙක් බුදුන් සරණ යනවා නම් ඔහු නිකම්ම දහම් සංඝුන් සරණ යනවා. අපිට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැක ඉපදෙන තැන් මේ තියෙන්නේ. ඒ සර්වඥතා ඥානය මේ තරම්ම ආශ්චර්යමත්ද? මේ තරම්ම අචින්තනීයද? සැබෑමයි. ඒ එසේමයි. ලෞතර භාග්‍යතුන් වහන්සේගේ හැකියාව මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට නැති හැකියාවක් බව සදහැ සිතින්ම පිළිගත යුතුයි. අන් ඒ අයට භාග්‍යතුන් වහන්සේ සරණ යන්න පහසුයි. භාග්‍යතුන් වහන්සේ ගැන ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගැන තර්ක විතර්ක ගොඩනගනවා නම් යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ හැබෑ හැකියාව ඒක එහෙම වෙන්න බෑ කියලා හිතනවා නම් යම් කෙනෙකුට ඔහුට තාම තිසරණේවත් නැති අහිංසකෙක්. වෙනතුනි සියල්ල දන්නවා කියලා කියහම මම ගැනත් සියල්ලම දන්නවා. ඔබ ගැනත් සියල්ලම දන්නවා. අහවල් පුද්ගලයා අහවල් කාලෙට මාව විවේචනය කරනවා කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ධර්ම රත්නයේ ප්‍රතික්ෂේප කරනවා කියන කාරණාවත් දන්නවා. ධර්මය අධර්මය කරනවා කියන කාරණාවත් දන්නවා. සියලු ලෝකවල සියලු සත්වයන් ගැන දැනගන්නවා කියලා කියහම මේ දේවල් දැනගන්නේ බෝධි මූලයේදීමයි. ලෞතර බුද්ධත්වයේ සාක්ෂාත් කරනවත් එක්කමයි අපි ගැන දැනගෙන තියෙන්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ හැකියාව මොන තරම්ද කියන කාරණාව අපිට නොවැටහෙන නිසායි අතීතංසේ බුද්දස්ස භගවතු අප්පටිහතං ඥානං විනෝත්නි අපි එහෙමත් කියනවා. අපි එහෙම සඳහන් කරන්නේ අතීතයේ පිළිබඳවත් උන්වහන්සේගේ දැනුමේ සීමාවක් නැහැ. වර්තමානයත් අනාගතයත් එහෙමමයි. අනාගතංසේ බුද්දස්ස භගවතු අප්පටිහතං ඥානං පච්චුප්පන්නංසේ බුද්දස්ස භගවතු අප්පටිහතං ඥානං. පින්නතුනි අතීතේ මම අහපු ශබ්ද වර්තමානයේ මම අහන ශබ්ද අනාගතයේදී මට ඇහෙන ශබ්ද මේ ෂණයේ මෙහෙම ඇහුවා මෙහෙම අහනවා මෙහෙම අහලා තියෙනවා මේ හැම කරුණක්ම දන්නවා. ඒ ඊටාම සියුම් කරුණු. ඒ විතරක් නෙමෙයි මේ දොරටු හයෙන් ඇස කන නාසය දිව ශරීරය මනස අපි ගන්න සියලුම තොරතුරු බුදුරජාණන් වහන්සේ දැනගෙන ඉවරයි. අපි ගැන අවබෝධ කරලා ඉවරයි. පින්නතුනි ඒ අවබෝධය ලැබුවේ මුලින් සඳහන් කළා වගේ ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත්ත වෙලාවේ බෝධි මූලයේදීමයි. සර්වඥතා ඥානය ලබනවත් එක්කමයි
අනන්ත සක්වල අනන්ත ජීවීන්ගේ සියලු සිත් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දැනගත්තේ. එතෙක් දැනගෙන හිටියේ නෑ. සර්වඥතා ඥානය ලබනවත් එක්කම ඒ සියල්ලම දැනගන්න. එහෙමනම් මේ සර්වඥතා ඥානය පෘථග්ජන අපිට කවදාවත්ම තේරෙන්නේ නැහැ. එවන් සර්වඥ වූ නුවණකින් අවබෝධ කරගෙන දැකලා දැනගෙන අපට දේශනා කළ ධර්මය අපි කොහොමද සැක කරන්නේ? අපි නොදන්න දෙයක් භාග්‍යතුන් වහන්සේ දන්නවා. දැනගෙනයි කියලා තියෙන්නේ. අනාගතේ මට සිද්ධ වෙන දේ භාග්‍යතුන් වහන්සේ දැනගත්තේ මීට අවුරුදු 2000 ගණනකට කලින්. නමුත් අද ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම නෙමෙයි කියලා කියන්නේ ඔබටවත් මටවත් කිසිම හැකියාවක් නැහැ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ සියලු අරමුණු දැන ගැනීම කියන ක්‍රමයේ තියෙන අනන්තභාවය. බුදු ගුණ අනන්තයි කියලා කියනකොට මේ දේවලුත් එතෙන්ට අන්තර්ගතයි. පින්නතුනි, ඊළඟට අපේ ඇහෙන් යමක් දැකලා අපට ඇති වෙනවනම් සතුටක්. ඒකට අපි කියනවා කුසල විපාකයක් කියලා. කැමති දේවල් දැකීම, කැමති දේවල් අහන්න ලැබීම, කැමති රස විඳින්න ලැබීම යන මේ සියල්ලක් ලැබීමට අපි යම්කිසි කුසල කර්මයක් කරලා තියෙනවා. සසර කරගත්ත කුසල කර්මයන්ගේ අඩු වැඩි බව අනුව තමයි අපිට මේ ලෝකේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ. එhmenan පින්නතුනි, මේ ලෝකේ ඉන්න මිත්‍යා දෘෂ්ටික පිරිස් යම් තරම් සැප විඳින්නේ මොන දහමක් යටතේ පින් කරලාද? එහෙම කිව්වේ පින්නතුනි. සම්මා දිට්ඨික මනුස්ස ජීවිත ලැබිච්ච අපිට වඩා පංචකාම සැපේ මනුස්ස ලෝකේ සැපේ උපරිමයක් භුක්ති විඳින අය මේ ලෝකේ කොච්චර ජීවත් වෙනවද? නමුත් ඒ අය අතර වැඩි පිරිසක් මිත්‍යා දෘෂ්ටික අය. බටහිර රටවල් වල, යුරෝපා රටවල් වල, මැද පෙරදිග රටවල් වල කොච්චරනම් ඉන්නවද අපට හිතාගන්න බැරි තරම් සැප විඳින අය. අහවල් දේ අඩු නෑ කියලා කියන්න දෙයක් නෑ. අඩුයි කියලා කියන්න දෙයක් නෑ. හැම දේම වගේ සමෘද්ධයි. මිනිහෙකුට ජීවත් වෙන්න අවශ්‍ය සම්පත් ඕනෑවට වඩා ඒ ගාව තියෙනවා. සල්ලි මිල මුදල් වලට කරන්න දෙයක් නැතුව නිකන් නිස්කාරණේ නිකරුණේ වැඩවලට කෝටි ගණන් වියදම් කරනවා. අපිට හිතෙනවා අපිට ටිකක් දුන්නා නම් කියලා. කොහොමද ඒගොල්ලන්ට මෙච්චර ධනෙ ලැබිලා තියෙන්නේ? පින්නතුනි, ඒ ධනෙ හම්බ කළේ බුද්ධ ශාසනයක් නිසා. පෙර බුද්ධ ශාසනවල ඉපදිලා බොහෝසේ දන් දීලා තියෙනවා. ආන්ගේ දානයන්ගේ ප්‍රතිඵලයක් තමයි ඔය භුක්ති විඳින්නේ. බොහෝසේ දන් දුන්න කියලා කියහම මේ ශාසනය තුල ඊතා කුඩා දානයක් දීලා නමුත් මහත්ඵල මහානිසංසදායක විදිහට සැප සම්පත් ලැබලා තියෙනවා. මහත් වූ භෝගස්කන්ධයක් ලැබලා තියෙනවා. පරිවාර සම්පත් ලැබලා තියෙනවා. නමුත් පින්නතුනි, ඒ කාලේ සම්මා දිට්ඨික වන්නෙම්වා කියන ප්‍රාර්ථනාවක් තිබිලා නැහැ. ආන්ගේ ප්‍රාර්ථනාව නැති නිසා මිත්‍යා දෘෂ්ටිකව ඉපදිලා තියෙනවා. ගල් කැටයක් අහුලලා අරගෙන ඉලක්කයක් නැතුව ඔහේ විසික්කොත් කොහේ හරි තැනකට වැටෙනවා. ඒක අනිවාර්යයෙන්ම වැටෙනවා.
විසිකලොත් වැටෙනවා. බුද්ධ ශාසනයක් මුල් කරගෙන පින්කම් කරලා තියෙනවා. බොහෝසේ කරලා තියෙනවා. ඒ නිසා සැප සහිතව උපදිනවා. හැබැයි උපදින්නේ සම්මාදිට්ඨිකයන් අතරද මිත්‍යා දෘෂ්ටිකයන් අතරද කියන කාරණාව දන්නේ නැහැ. ආන්ගේ නිසා ප්‍රඥාවන්තයා මේ මහා කුසල කර්මයේ ආශිර්වාදයෙන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් එදාට බණපද වැටෙනවා. නිවැරදි මඟ අවබෝධ වෙනවා. කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. අසත්පුරුෂයන්ගෙන් ඈතට යනවා, පිළිකුල් කරනවා. ඒ තමයි ධර්ම රත්නයේ පිහිටින් සම්මා දිට්ඨික බවින් අපිට ලැබෙන ප්‍රයෝජනය. පින්නතුනි, අපි සඳහන් කරපු මේ මිත්‍යා දෘෂ්ටික පිරිස් පෙර බුද්ධ ශාසනවල බොහෝසේ පින් කරලා කියලා මම සඳහන් කළා. තේවිජ්ජ වච්චගොත්ත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍රයෙන් අපිට මෙහෙම කරුණු රාශියක් පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි, මේ වච්චගොත්ත කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, පින්වත් භාග්‍යතුන් වහන්සේ, යම් ගිහි කෙනෙක් ගිහි සංයෝජන අත්හරින්නේ නැතිව මරණයෙන් පස්සේ දුක සම්පූර්ණයෙන් කෙරවල කරලා තියෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, නෑ වච්චේ. කිසි කෙනෙක් ගිහි බැඳීමෙන් යුක්තව ඉඳගෙන අරහත්ත්වයට ඇවිල්ලා නෑ. සසර නිමා කරලා නෑ කියලා. ඊළඟට අහනවා, යම් ගිහි කෙනෙක් ගිහි බැඳීම් සහිතව දෙව්ලොව ඉපදිලා තියෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, වච්ච 100ක් නෙමේ, 1000ක් නෙමේ, ලක්ෂයක් නෙමේ, කෝටි ගණන් ගිහි සංයෝජන සහිතව ජීවත් වෙලා දෙව්ලොව ඉපදිලා තියෙනවා කියලා. ඊළඟට වච්චගොත්ත අහනවා, ස්වාමීනි, යම් ආජීවකෙක් නැත්තම් වෙනත් ආගමක ශාස්ත්‍රූවරයෙක් හෝ ශ්‍රාවකෙක් දුක කෙරවල කරලා තියෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, නෑ වච්චේ. කිසිම ආජීවකෙක් දුක කෙරවල කරලා නෑ. ඊළඟට වච්චගොත්ත නැවතත් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අන්‍ය ශාසනයක ආජීවකෙක් පරිබ්‍රාජකෙක් සුගතියේ ඉපදිලා තියෙනවද කියලා, ස්වර්ගයේ ඉපදිලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා, වච්චය, මම දැන් මහා කල්ප 91ක් ආපහු බලනවා. මේ මහා කල්ප 91ටම එකම එක අන්‍ය ශාස්ත්‍රවරයෙක් සුගතියේ ඉපදිලා තියෙනවා. එකම එක්කෙනයි. මහා කල්ප 91කටම සඳහන් කරනවා ඒ කර්මවාදී ක්‍රියාවාදී තවුසෙක් කියලා. කර්මවාදී ක්‍රියාවාදී පින් පව් තියෙනවා කියලා, කරන දේ විපාක තියෙනවා, දුන් දේ විපාක තියෙනවා කියලා පිළිගත්ත කෙනෙක් මහා කල්ප 91කටම අන්න එහෙම එක්කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙනවා. වින්නතුනි, වෙන කිසිම කෙනෙක් අන්‍ය තීර්ථකෙක් සුගතියේවත් ඉපදිලා නැහැ කියලායි කියන්නේ. වින්නතුනි, හේතුව මේ බටහිර රටවල් වල දානය කියන කාරණාව පවා මුදුන්පත් කරගන්න තියෙන පුදුම අපහසුතාවයක්. එහෙම සඳහන් කළේ සමහර රටවල් වල යාචකයෙකුටවත් කෑම එකක් දෙන්නේ නැහැ. දන් දෙන්න බුද්ධ ශාසනයේ නැහැ,
භික්ෂූන් වහන්සේලා නැහැ. යටත් පිරිසෙන් හිඟමන් යදින යාචකයෙකුටවත් කෑම එකක් දී ගැනීමේ භාග්‍ය නැහැ. හේතුව පින්නතුනි එහෙම කණ්ඩ දුන්නාම මොන හේතුවක් නිසා හෝ ඒ යාචකයා මැරුණොත් එදාට ඊළඟට කෙලින්ම හොයලා බලන්නේ මොහුට අද දවසේ කවුද මොනවද දුන්නේ කියලා. සමහර වෙලාවට ඒකට වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා. අන්න ඒක හින්දා හුඟක් අය යාචකයෙක් දැක්කත් අහක බලාගෙන යන්න පුරුදු වෙනවා. ඒ අහක තියෙන කරදරයක් ඇඟේ දාගන්න බැරි හින්දා. නමුත් පින්නතුනි දානයාගේ ඵලය හරියටම දන්නවනම් ඒ මොන කරදර වලට මූණ දෙන්න තිබුණත් දානි දී ගන්නවා. ඒක ශ්‍රේෂ්ඨයි. ඒක ශ්‍රේෂ්ඨ විදිහට දකිනවා. එහෙමනම් නමුත් අවස්ථාව අහිමි වෙලා තියෙන නිසා ආත්ම 100ක් ලබන කුසලයක් යම් වෙලාවක කරගන්න පුළුවන් ඇති. නමුත් ආත්ම 1000ක් ලබන කුසලයක් නම් කරගන්න ඒත් අවස්ථාවක් නැති තරම්. සම්මා දිට්ඨික වෙන්න කොයි තරම් පින් ඕනද පින්නතුනි. එහෙම රටවල් වල ඉපදිලා මහා ධනස්කන්ධයක් භුක්ති විඳිනවා. සම්මා දිට්ඨික නැහෙනි. ඒ සම්මා දිට්ඨික නැති නිසා කොච්චර සැප වින්දත් මැරිලා උපදින්නේ සතර අපායේ. වැඩිම වුණොත් අවුරුදු 100ක් විතර සැප විඳිනවා. පින්නතුනි අවුරුදු 100ක් විතර සැප විඳලා අවුරුදු කෝටි ගාණක් දුක් විඳිනවා. සම්මා දිට්ඨික නොවිච්ච නිසා. නමුත් ඔබ ගැන හිතන්න. ඔබ සම්මා දිට්ඨික වෙලා. ඔබ සම්මා දිට්ඨික වුණේ පෙර පින් කරලා බොහෝ විට ඔබ ප්‍රාර්ථනා කරන්න ඇති. ඔබ ළඟ තියෙනවා සම්මා දිට්ඨික බව. නමුත් ඔබ ළඟ තියෙනවා හිගයක්. ඒ තමයි ධන සම්පත් වල හිගය. අර අය ළඟ ධන සම්පත් වල හිගයක් නැහැ. නමුත් ඒ අයට දුර්ලභයි සම්මා දිට්ඨික බව. මැරිලා ගිහිල්ලා දුගතියක ඉපදිලා දුක් විඳිනවා. දුකසේ ජීවත් වෙලා හරියට තිසරණයි පන්සලේ ආරක්ෂා කරගෙන මනාව සම්මා දිට්ඨික ජීවිතයක් පෝෂණය කළොත් මරුණ ගමන් සුගතියේ ඉපදිලා අවුරුදු කෝටි ගණන් සැප විඳිනවා. පින්නතුනි දක්ඛිනා විභංග සූත්‍රයේ අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා එක සංඝික දානයක් හරියටම දුන්නහම කල්ප ගාණක් ඵල දෙනවා කියලා. එක සංඝික දානයක් හරියටම දීගත්තොත් කල්ප ගාණක් ඵල දෙනවා කියලා. නමුත් පින්නතුනි හැමෝම දන් දුන්නට සම්මා දිට්ඨික වෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අතීතයේ එහෙම ප්‍රාර්ථනා කරලා නැති නිසා සම්පත් අරගෙන මිත්‍යා දෘෂ්ටික ඉපදිලා. මේ කාලෙත් දන් දෙන ඕන තරම් අය ඉන්නවා. දන් දෙනවා. නමුත් සම්මා දිට්ඨික බව නැහැ. ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ප්‍රාර්ථනා කළ යුතු බව දන්නෙත් නැහැ. සමහරු ප්‍රාර්ථනා කරන්න කැමතිත් නැහැ. ඒක නිසා අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. පින්කමක් කරාම ප්‍රාර්ථනාවක් කරන්න. ඒක හොඳ හෝ වේවා නරක හෝ වේවා විපාක දෙනවා. නමුත් ප්‍රඥාවන්තයා පින්කම් කරලා මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනා නම් කරන්නේ නැහැ. පින්නතුනි සම්මා දිට්ඨික වන්නේම්වා. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වාම සම්මා දිට්ඨික වන්නේම්වා කියන උතුම් ප්‍රාර්ථනාව. අපේ සසර මොනතරම් සුවපත් කරනවද? ඒ ප්‍රාර්ථනාව නිවන් දකින්න තුරු අපි මිසදිටුවෙක් කරන එකක් නෑ. ප්‍රාර්ථනාව හරියට පිහිටුවේ නැත්තම් ඉපදිලා මිසදිටුවෙක් වුණොත් මේ ජීවිතවල කොච්චර පින්කම් කරගත්තත් මිත්‍යා දෘෂ්ටික භවයේ
අවාසනාවන්ත ඉරණමට අපිට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. එදාට රත්නත්‍රයට බැන බැන තවත් නොයෙක් මහ පව් ජීවිතය කරගන්න. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ මේ දකින්න විභංගාදී සූත්‍රවල මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙන විදිහට දන් දෙන මඟ පැහැදිලි කරලා තියෙනවා. අංගේ දන් දෙන හැබෑ ක්‍රමය දැනගෙන මනාව සකසලා පිළියෙල කරලා ආර්ය මහා සංඝයා වැඩම කළා කියන චේතනාව පදනම් කරගෙන දන් පැන් පූජා කරලා කොයි තරම් ආනිසංස ලබන්න පුළුවන්ද මෙවන් උතුම් කාලයක් තුළ. සතර අපාය අපෙන් හුඟක් ඈතයි පින්නතුනි. මොකද අපායට යන්න මිත්‍යා දෘෂ්ටික පිරිස ඕන තරම් ඉන්නවා. වැරදි කරපු අපි යන්නේ නැහැ කියලා නෙමෙයි කිව්වේ. සතර අපාය අපිට හුඟක් ඈතයි. දැනට දුක් විඳින අය අඩු වෙනකොට අපිටත් එහි යන්න ලැබෙයි. නමුත් මේ සැරේ තාම මගේ ජීවිතේ රැකුණා. නමුත් හෙට වෙනකොට රැකීද දන්නේ නැහැ. ආන් ඒක නිසායි පින් කරලා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. කවද කොතන කොහොම මැරුණත් නැවත වතාවක් සම්මා දිට්ඨිකවම ඉපදෙන්න ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනාව ඔබ හැම කෙනෙක්ම ජීවිතේ පුරුදු කරගන්න. පින්නතුනි, ඊටාම කලාතුරකින් සම්මා දිට්ඨිකයන් අතරට එන්න පුළුවන් ප්‍රාර්ථනාවක් කරපු නැති අය. ඊටාම කලාතුරකින්. නමුත් සම්මා දිට්ඨික වෙලා ඉපදුනත් ආයත් මිත්‍යා දෘෂ්ටියට යනවා. සමහර අය මේ නිර්මල ධර්මය අත්හැරලා වෙන වෙන ලබ්ධීන් හොයාගෙන යනවා. රාගය නිසා. වැඩියෙන් රාගය නිසා. ද්වේෂය නිසාත් යන අය ඉන්නවා. හුඟක් අය රාගය නිසා යනවා. සමහරලාට බිරිඳ කියන නිසා බුදුරජාණන් වහන්සේ පවා අත්හරිනවා. ඒ වගේ අඥාන පිරිසක් බිහි වෙමින් ඉන්නවා. අපි වුන් විවේචනය කළ යුතු නැහැ. අපි කළ යුත්තේ ඔවුන්ට අනුකම්පා කරන එක. සතර අපායට යන මඟ හොයාගෙන ඔවුන් ඒ පාර දිගේ යන්නයි හදන්නේ. නැවත මිනිස්සු වුණාම පෙර කුසල් ආයෙත් විපාක දෙනවා. පින්නතුනි, මේ ශාසනය තමයි මේ සම්මා දිට්ඨිකත්වය අනිවාර්යයෙන්ම තියෙන්නේ. ඒ සම්මා දිට්ඨිකත්වය මනාව ප්‍රාර්ථනා කරන්න ඕනේ. පින්නතුනි, අපෙන් යම් කෙනෙක් යම් දෙයක් දැකලා ලබන සැපය යම් ශාසනයක කරගන්න මහත් වූ පුණ්‍ය විපාකයක්මයි. පින්නතුනි, යමෙක් ඇහෙන් යමක් දැකලා සතුටු වෙනවා නම් අපි කොච්චර දකින්නවද සතුටු වෙන දේවල්? ඇහෙන් යමක් දැකලා සතුටු වෙනවා නම් ඒ පෙර ශාසනය කරපු පිනක් නිසා. ඇහෙන් දැකලා යමක් නිසා දුක් වෙන්න සිද්ධ වෙනවා නම් ඒ අපි පෙර කරගත්ත අකුසල කර්මයක් විපාක දෙන හැටි. පින්නතුනි, කළා නම් අපි සසර යම් පුණ්‍ය කර්මයක් ඒ භාග්‍යතුන් වහන්සේගෙන් හෝ මහරහතන් වහන්සේලාගෙන් අහගෙනමයි සම්මා දිට්ඨිකත්වයේ ප්‍රාර්ථනා කරන්න අපිට අවවාද කරලා තිබුණත් සමහර කෙනෙක් අත්හරින්න ඇති. ලැබිලා තියෙනවා. නමුත් නැවත ලබන්න දෙන බවක් පේන්නේ නැහැ. නමුත් ඔබට ලොකුවට ලැබිලා නැහැ. තියෙන ටික හරි ඔබ හරි සතුටින් දෙනවා. එහෙමනම් ධනය ඇතුව නොදෙන්නා අයට වඩා ධනය නැතුව තියෙන එක අත්හරින එක මහ පුදුම දානයක්. දානය ගැන දන්න කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. වෙනතුනි, බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ ප්‍රබලත්වය,
සත්වයන්ගේ සිත් පිළිබඳව දැනගැනීමේ නුවණේ ප්‍රබලත්වය. අපි මේ කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදුනේ. මේ කරුණු දැනගෙන පින්කම් කරගෙන නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා උපදින භවයක් ගානේ සම්මා දිට්ඨික වෙලා ඉපදිලා ලෝක සත්වයාට මහත්සේ අනුකම්පාව දක්වලා ඔවුන් සසරින් මුදවන්නම කටයුතු කරන්න, අවවාද කරන්න, මඟ පෙන්වන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, භාග්‍ය